Good evening, children. Good evening, teacher. Good evening, teacher. Right. Um, so today we are going to have the class because we couldn't have the class last Wednesday, right? අපිට Wednesday තමයි class එක කරන්න තිබුණේ. ඉතින් බැරි වුණ නිසා තමයි අපි අදට class එක postpone කළේ. Right? ටික දෙනෙකුට join වෙන්න අපහසුයි කියලා කිව්වා. අපි යාලට recording යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ because they couldn't attend the class due to some reasons. Right. Anyway, so last week we did plural nouns. The plural nouns තමයි කතා කළේ නේද? ඒ සතියේ we discussed plural nouns. දැන් අපි අද lesson එක start කරමු. We will start with today's lesson. Today we are going to talk about reflexive pronouns. දැන් topic එක reflexive pronouns කියන topic එක තමයි අපි අද discuss කරන්න යන්නේ. Right? එතකොට අපි බලමු ඔයාලා grammar book එකේ ලියා ගන්න. You write in the grammar book. Topic එක තමයි reflexive pronouns. Reflexive pronouns. මෙතන දීලා තියෙනවා topic එක, right? එතකොට අපි සාමාන්‍යයෙන් reflexive pronoun එකක් කියලා කියන්නේ reflexive pronoun එකක් කියලා අපි කියන්නේ කෙනෙක් විසින්ම යම්කිසි කෙනෙක් විසින්ම ඒ දේ කරනවා කියන එක තමයි අපි reflexive pronoun කියලා කියන්නේ. ඒ කියන්නේ මම විසින්ම, ඔහු විසින්ම, ඇය විසින්. එතකොට ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි reflexive pronoun එකක් කියලා කියන්නේ. Right? එතකොට අපි එහෙම බලුවොත් දැන් මෙතන තියෙනවා දීලා reflexive pronoun is a type of pronoun that refers back to the subject of the sentence. ඒ කියන්නේ මුලින් වාක්‍යයේ subject එක කවුරු හරි අපි subject එක කියන්නේ ක්‍රියාව කරන කෙනා. කවුරු හරි ක්‍රියාව කරන කෙනා ගේ අනුව තමයි අපි reflexive pronoun එක වෙනස් කරන්නේ. Right? දැන් මෙතන example එකක් දීලා තියෙනවා I hurt myself. කියන්නේ මගේ අතින්ම මාව මොකකට හරි තුවාල වුණා. I hurt myself. එතකොට I hurt. I කියන එකේ reflexive pronoun එක තමයි උතන දීලා තියෙන්නේ myself. I bought a book for myself. මම මට පොතක් ගත්තා. කියන්නේ මං විසින්ම, මා විසින්ම, මං වෙනුවෙන්, මා විසින් කියන එක තමයි අපි myself කියලා එතනදී කියන්නේ. ඒතර යම්කිසි ක්‍රියාවක් තමන් විසින්ම කරන එකට තමයි අපි එතන myself කියන reflexive pronoun එක use කරන්නේ. එතකොට අපිට ඊට අමතරව ගොඩක් තියෙනවා reflexive pronouns. ඒ කියන්නේ අපි self කියන එක තමයි එකතු කරන්නේ. reflexive pronoun එකදී අපි එකතු කරන්නේ self කියන වචනේ. එක්කෙනෙකුට නම් අපි self කියන වචනේ use කරනවා. plural pronouns, plural subjects වලට selves කියන pronoun එක මෙතන ඔයාලට පේනවා use කරලා තියෙනවා. එතකොට reflexive pronoun list එකක් මම වෙනම ඔයාලට දෙන්නම්. එක එක subject එක අනුව එක එක කර්තෘ අනුව කොහොමද reflexive pronoun එක වෙනස් වෙන්නේ කියලා.
ඒකේ අදහස අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි කෙනෙක් විසින්ම. ඔහු විසින්ම, ඇය විසින්ම, මා විසින්ම යම්කිසි දෙයක් කළා කියන එක තමයි අපි reflexive pronoun එකකින් අදහස් කරන්නේ. right. topic එක ඔයගොල්ලෝ ලියාගත්තනේ reflexive pronouns කියලා නේද? right. අපි එහෙනම් පොඩි chart එකක් වගේ ලියාගමු. මේ reflexive pronouns ඔක්කොම තියෙන chart එකක් ලියාගමු. එතකොට මේ ඔයාලට පැහැදිලි මොනවද මේ reflexive pronouns කියන්නේ කියලා. right. මෙන්න මේ note එක ලියා ගන්න. මෙතන දීලා තියෙනවා pronoun එක අනුව singular plural අනුව කොහොමද reflexive pronouns වෙනස් වෙන්නේ කියලා. මේක ලියා ගන්න. right. then හරි දැන් ඔයාලා ලියාගෙනනේ තියෙන්නේ note එක. so අපි බලමු ඊළඟට මෙතන examples ටිකක් දීලා තියෙනවා. I hurt myself. I bought a book for myself. I'll carry it myself. එතකොට ඔන්න ඔය විදිහට තමයි යම්කිසි වාක්‍යයක reflexive pronoun එකක් එන්නේ. අන්තිමට ගොඩක් වෙලාවට අපි sentence එකේ අදාළ වාක්‍ය අන්තිමට තමයි reflexive pronoun එක ලියන්නේ. මැදට ලියන අවස්ථාවල තියෙනවා. නැත්නම් නැහැ. හරි කමක් නැහැ. ඕක ලියා ගන්නකො you write these 3 examples. so උදාහරණ 3 ලියා ගන්න. right. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි reflexive pronouns කියලා කියන්නේ. යම්කිසි දෙයක් ඒ කෙනා විසින්ම මුලින් වාක්‍යයේ ක්‍රියාව කරන කර්තෘ කවුරු හරි subject එක කවුරු හරි ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවනේ sentence එකේ මුලට වාක්‍යයේ මුලට. එතකොට ඒ කරන ඒ කෙනාම ඒ දේ කරනවා කියන එක තමයි අපි මේ reflexive pronoun එකකින් කියන්නේ. right. okay. so හරි දැන් මෙතන කියලා තියෙනවා මෙන්න මෙහෙම note එකකුත් එක්ක පොඩ්ඩක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේ වාක්‍යයත් ලියා ගන්න. ඒ කියන්නේ singular එකට අපි self කියලා ලියනවා, plural එකට selves කියලා ලියනවා. ඒ අනුව මේ ටික සම්පූර්ණ කරලා activity 2 එක කරන්න තියෙන්නේ. right. හරි. කරමු බලන්න අපි මේ ටික. subject එකට ගැලපෙන විදිහට දැන් ඔතන activity 2 එකේ විවිධ subjects තියෙනවා. නේද? subjects ගොඩක් තියෙනවා. ඒ subject එකට ගැලපෙන විදිහට අපි reflexive pronoun එක ලියන්න ඕනේ. right. subject එකට match වෙන විදිහට reflexive pronoun එක ලියන්න ඕනේ. Teacher, yes. activity 2 කරන්න කලින් අර ටික ලියා ගන්න ඕනනේ. ඔව් activity 2 එකට කලින් ඔය උඩ තියෙන ටිකත් ලියා ගන්න. right. right. හරි. finish activity 2 finish කරපුවා ඔයගොල්ලෝ have you finished activity 2? Yes, teacher. yes. then බලන්න මෙතන activity 3 එකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මෙතන කියනවා here are some common errors. දැන් මේ sentence එකේ reflexive pronoun එක ලියලා තියෙන්නේ වැරදි තැනක. ඒ කියන්නේ වැරදි විදිහට. ගැලපෙන reflexive pronoun එක නෙවෙයි ලියලා තියෙන්නේ. මොකක් හරි වැරද්දක් mistake එකක් තියෙනවා දීලා තියෙන reflexive pronoun එකේ. අන්න ඒක හොයලා මේ වාක්‍ය නැවත ලියන්න තියෙන්නේ. reflexive pronoun එකේ තියෙන mistake එක මොකක්ද කියලා බලලා you have to rewrite the sentence. වාක්‍ය නැවත ලියන්න.
टीचर रीराइट කරන්නනේ ඕන හරියට හදලා. ඔව් පුතේ ඔය සෙන්ටෙන්ස් එකත් ලියන්න ලියලා ඊට පස්සේ නිවැරදි වාක්‍යය ලියන්න. right හරි අපි බලමු එතකොට කොහොමද මේකේ answers එන්නේ කියලා. first one I enjoyed myself අපිට reflexive pronoun එක ගන්න පුළුවන් number 1 එකට I enjoyed myself activity 2 right he is looking at himself ඔහු දිහා බලනවා කණ්ණාඩියෙන් in the mirror himself කියන්නේ ඔහු දිහාම බලනවා. She fell down and hurt herself. ඇයව වැටුණා. වැටිලා එයාට තුවාල වුණා. herself. Take care of yourself. ඔයා ගැන ඔයා පරිස්සම් වෙන්න. ඔයා ගැන ඔයා බලා ගන්න. එතන ලිස්සනවා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න කියන එක කියන්නේ. Mothers do all their household chores themselves. එතකොට mothers කිව්වහම මෙතන බහුවචනයි plural තියෙන්නේ. එතකොට අපිට ඔවුන් විසින්ම කියලා කියන්න පුළුවන් themselves. Next one yourselves have to collect the parcel. Every time she buys herself. අපි දන්නා she આવොත් herself තමයි ලියන්න. We ourselves are to be blamed. Right. Next one මෙතන අපි බලමු මොනවද දීලා තියෙන mistakes කියලා. They invited their selves කියලා එකක් නැහැ. නේද? මෙතන their selves කියලා තියෙන්නේ එහෙම එකක් නැහැ. අපි ලියන්න ඕනේ they invited themselves. Have you looked at yourselves lately in the mirror? එතකොට have you looked at yourself? එතනදී ඔයා කියන්නේ අපි එක්කෙනෙක්ට අපි ඔයා කියලා ගන්නවා නම් yourself වෙනවා. you කියන එක අපි ඔයගොල්ලෝ කියන අදහසෙනුත් ගන්නවානේ. බහුවචනෙනුත් ගන්නවානේ. ඔයගොල්ලෝ කියන බහුවචන අදහසෙනුත් අපි yourselves ගන්නවා. එතකොට yourselves කියලා ලියනවා. එක්කෙනෙක්ට විතරක් ඔයා කියද්දී අපි yourself කියලා තමයි ලියන්නේ. Number 3, you have to complete this work today itself. අදම මේක ඉවර කරන්න ඕනේ නම් the work today itself. එතනට ගැලපෙන්නේ itself කියන reflexive pronoun එක. Today itself කියන්නේ මේ අදම. Now itself කිව්වොත් මේ them. Right? ඒ වගේ අදහසකුත් එනවා එතන. Both of you should be proud yourself. අන්න දැන් එතන both of you කියද්දි දෙන්නෙක්නේ. both of you කියද්දි ඔයගොල්ලෝ දෙන්න. එහෙනම් yourselves. self ලියන්න බෑ. එතකොට එනවා yourselves. Mrs. Pereira itself begged. Mrs. Pereira කිව්වම itself කියන්න බෑ. herself. අපි ගැහණු කෙනෙක්ට නම් pronoun එක අපි ලියන්නේ herself කියලා. right? එතකොට ඔන්න ඒ විදිහට තමයි එතන pronoun mistakes වෙලා තියෙන්නේ. හරි අපි තව activity එකක් කරමු. ටිකක් වෙනස් විදිහ එකක්. එතකොට ඔයාලට වඩාත් මේක පැහැදිලි වෙයි. right? right ඔන්න දැන් දීලා තියෙනවා පුතේ මෙතන හරි ඔයගොල්ලෝ answers ලියන්න බලන්න මෙන්න මේ විදිහටයි answers එන්න ඕනේ check your answers බලන්න ඔයාලගේ answers හරිද කියලා
Okay. එතකොට පුතේ අපි ඔය ඉගෙන ගත්තේ reflexive pronouns. ඔයාලා මතක තියාගන්න. එතකොට reflexive pronoun එකක් කියද්දී අපි යම්කිසි කෙනෙක් එයා විසින්ම ඒ දේ කරනවා කියන එක තමයි අපි reflexive pronoun එකකින් අදහස් කරන්නේ. Right? Okay. Right. Then we are going to the next lesson. අපි යන ඊළඟ lesson එකට යමු for a comprehension activity. Right? Comprehension activity එකට යන්නේ මේ දැන් සමහර දරුවෝ අහනවා ස්කූල් ටෙක්ස්ට් බුක් එක කරන්නේ නැද්ද කියලා. නේද? ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන lessons තමයි ඔය කරන්නේ. ස්කූල් ටෙක්ස්ට් බුක් එකෙන්ම පාඩම් අරගෙන කරන්නේ නැහැ මම. ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන පාඩම් ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ ඔයාලට තියෙන grammar තමයි ඔය කරන්නේ. ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන activities මදි. right? ඒ activities මදි. ඒකයි මේ විදිහට activities කරන්නේ. ඒ තියෙන පාඩම් ඒ competencies වලට අදාළ ඒවා තමයි අපි ක්ලාස් එකේදී කරන්නේ. right? Okay. Then we are going to for the next lesson. අපි න ඊළඟ lesson එකට යමු. Right? Right. So here read aloud. මෙතන තියෙනවා reading comprehension එක. Right? මෙතන දීලා තියෙන්නේ read aloud the railway announcement and fill the grid. පුතේ එක දෙයක් කියන්න ඕනේ මේ දැන් ඔයාලට මේ ක්ලාස් එකේ ඉන්න අතරතුරේ log out වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා නම් message එකක් හරි එවන්න message එකක් එවලා හරි එහෙම නැත්නම් කියලා log out වෙන්න පුළුවන්. right? දැන් මේ එකපාරම ක්ලාස් එක කරගෙන ඉන්න අතරතුරේ එකපාරට අයින් වෙනවා. එහෙම වෙන්න බෑ. මම ආයි join කරගන්න නැහැ. එහෙම අයින් වෙන අයව. right? දැන් මේ Tamanට ඕන නම් ඇති කියලා එහෙම බෑනේ නේද? ක්ලාස් එකේ දැන් ඔයාලා මේ ක්ලාස් එකේ ඉන්නවා නම් ක්ලාස් එකේ ඉවරනකම් අපි ක්ලාස් එකේ ඉන්න ඕනේ. එහෙම මොකක් හරි ඉවත් වෙන්න හේතුවක් තියෙනවා නම් ඔයාලට කියන්න බැයි නම් you can send a message. I'm logging out කියලා හරි හේතු ඕනෙත් නැහැ. මොකක් හරි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව කියලා අයින් වෙන්න පුළුවන්. right? so දැන් මේ ක්ලාස් එකේ ඉන්න ගමන් එකපාරටම එහෙම log out වෙන්න බෑ. මොකද දැන් කරන පාඩම හරියට කෙරෙන්නෙත් නෑ. නේද? තේරුමක් නෑනේ එහෙම. අන්තිමට ඔයාලට ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ ඒක මටත් ප්‍රශ්නයක් වෙනවා. right? ඒ නිසා මොකක්ම හරි කෙනෙක්ට හේතුවක් තියෙනවා නම් ක්ලාස් එකෙන් ඉවත් වෙන්න කියන්නේ අපි ක්ලාස් එක wind up කරන්න කලින් ඊට කලින් යන්න ඕන කමක් තියෙනවා නම් you can say කියන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව කවුරු හරි කෙනෙක් log out වුණොත් මම ආයේ ඒ කෙනාව join කරගන්නේ නැහැ. right? එහෙම manners තියෙන්න ඕනේ නේද? දැන් අපි පොඩි දරුවන්ගේ classes වල පොඩි ළමයි grade 3 4 5 ඒවා එයාලා මොකක් හරි හේතුවක් තියෙනවා නම් කියනවා. මෙන්න මේ හේතුව නිසා මම මේ යනවා නැත්තම් ටීචර් I'm logging out මේ මට ක්ලාස් එකක් එහෙම කියලා අයින් වෙනවා. right? එහෙම නැතුව කිසි කෙනෙක්ට Tamanට හිතුණු ගමන් මම යනවා මට ඇති කියලා එහෙම යන්න බෑ. ඒක හරි කැතයි. නේද? කියන්න පුළුවන් ඔයාලට message එකක් හරි එවන්න පුළුවන්. right? යන්න පුළුවන් ඕන කෙනෙකුට හැබැයි if you I am log out වුණොත් you are not a member of this class. class එකට ආයෙ join වෙන්න බැරි වෙයි. class එක ඉවර වෙනකම්. right? okay. right. අපි මේ activity එක කරමු. we will do this activity. read this announcement එකක් දීලා තියෙන්නේ. ඒක read කරලා answers ලියන්න තියෙන්නේ. right. okay. we will see the answers. අපි බලමු කොහොමද එන්න ඕනි කියලා answers මේකේ. this is the Colombo Fort Railway Station. එහෙනම් name of the station කියන එකට එන්න ඕනේ. name of the train නෙවෙයි. Rajarata Manika Express.
Oh, name of the station Colombo Fort Railway Station. Name of the train තමයි අපි ලියන්න ඕනේ the Rajarata Manike Express train. ඒක තමයි name of the train Rajarata Manike. Right? Next one platform number. Platform number එක තමයි 2. Platform number 2. Time of departure පිටත් වෙන වේලාව අහනවා. Departure කියන්නේ පිටත් වීම. එතකොට time of departure තමයි කීයද? Number 2 will leave for. Leave කියන්නේ මෙතන ඔයාලට දීලා තියෙනවා word එක leave කියලා. එහෙනම් leave කියන්නේ පිටත් වෙනවා. කීයටද? 6:50 6:50ට. Destination. Destination කියන්නේ ළඟා වෙන ස්ථානය. කොහෙටද මේක අවසානයේ ගමනාන්තය කියලා අපි කියනවා. කොහෙටද යන්නේ? Destination එක තමයි for Batticlaw. නේද? Batticlaw මෙතන කියනවානේ express train in platform number 2 will leave for Batticlaw. Batticlaw වලට තමයි යන්නේ. මඩකලපුවට. එතකොට ඊට පස්සේ තමයි යන අතරතුර තමයි මරදාන රාගම ගම්පහ and පොල්ගහවල ওই තැන්වල නතර කරනවා කියලා කියන්නේ. එතකොට පිටත් වෙන්නේ Batticlaw වලට නම් ඒක තමයි destination එක ගමනාන්තය වෙන්නේ. Right. Okay, we will do another activity. අපි තව activity එකක් කරමු. That is a poem. Poem එකක් තමයි අපි ඊළඟට activity එකේ තියෙන ඔයාලා දන්න poem එකක් Humpty Dumpty recitation කියලා එකක් තියෙන්නේ. Right? හරි. ඉස්සෙල්ලම පුතේ ඔයගොල්ලෝ ප්‍රශ්න ටික ලියා ගන්න. ප්‍රශ්න ටික ලියලා ඊට පස්සේ මම poem එක මේ මෙතන screen එකේ පෙන්නන්නම්. එතකොට ඔයාලට answers ලියන්න පුළුවන්. මේ අපි ඊට පස්සේ discuss කරමු. First you write the questions. ඉස්සෙල්ලම ප්‍රශ්න ටික ලියාගෙන ඊට පස්සේ උත්තර ලියමු. Right? පුතේ ප්‍රශ්න ලියලා ඉවරද ඔයගොල්ලෝ? Have you finished writing the questions? Yes, teacher. හරි. එහෙනම් අපි answers ටික ලියමු. You can find the answers from this poem. Poem එකෙන් තමයි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. Poem එකෙන් answers ටික හොයලා ලියන්න. Okay, right. We will look at the first question. Write down the seasons in this poem. මේ poem එකේ තියෙන seasons. Winter, මොනවද කියලා spring. අහන්න. Oh. What are the seasons in this poem? Winter, spring, summer, autumn. Oh, winter, spring, summer, autumn. එහෙනම් තමයි මේකේ තියෙන seasons. Next one. Who is the author of this poem? Author කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක ලියපු කෙනා. Arthur Carroll. Yes. Lewis Carroll. Lewis Carroll. He is the author of this poem. ඔතන poet කියලා ඇහුවත් අපිට ඒ answer එකම ලියන්න පුළුවන්. poet කියන්නේ සාමාන්‍යයෙන් කවියා කියන අදහස. නමුත් අපි හිතමු poet කියලා අහලා තිබුණා කියලා. ඒත් අපිට ඕක ලියන්න පුළුවන් Lewis Carroll.
Next one, how many stanzas are there? අපි stanza එකක් කියලා කියන්නේ poem එකක තමයි මේ stanza තියෙන්නේ. එතකොට stanza එකක් කියලා අපි කියන්නේ මෙන්න මේවට මේ දැන් මේක එක stanza එකක්. This is one stanza. Right? So this is another stanza. මේක තව stanza එකක්. ඒ විදිහට ඔය stanzas තියෙනවා. එතකොට මෙතන there are 4. හතරක් තියෙනවා. නේද? අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ පද පන්ති. stanza කියන්නේ පද පන්ති දෙකේවා හතරක් තියෙනවා. Right? Okay. Next question. Write the rhyming words for the following words. මෙන්න මේ වචන වලට rhyming words ලියන්න කියලා කියන්නේ. අපි දන්නවා rhyming words කියන්නේ එකම විදිහට. එක වගේ නේද? එකම විදිහට ශබ්ද වෙන වචන වලට තමයි අපි මේ rhyming words කියලා කියන්නේ. එක වගේ ශබ්ද වෙනවා. Right? එතකොට මෙතන green කියලා දීලා තියෙනවා. green කියන එකට අපිට rhyming word එක ගන්න පුළුවන්. මෙතනින් mean. mean. green mean. long කියන එකට අපිට ගන්න පුළුවන් song. long song. Rhyming words. Brown, we can say down. Brown, down. Right, next one. During which season the days are long? Summer. Oh, හරිම දිගට තියනවා කියන්නේ දින හරිම දිගයි කියන්නේ මොන සීසන් එකේදීද කියලා අහනවා අපි. What is the season? Summer. Oh, මෙතන කියනවා in summer the days are long. In summer when the days are long. එහෙනම් summer එකේදී තමයි දවස් ගොඩක් දිගයි කියලා කියන්නේ. Number 6. What happens to the leaves in autumn? Leaves are brown color. Oh, what happened? මොකක්ද වෙන්නේ? autumn එකේදී ගස්වල කොළවලට මොකක්ද වෙන්නේ? Leaves are brown නේද? වේලිලා. දුඹුරු පාට වෙලා. Leaves are brown වේලිලා දුඹුරු පාට වෙලා. ඒ කියන්නේ the in autumn most of the leaves fall down. නේද? කොළ හැලෙනවා. ඉතින් එතකොට ඒක අහන්නේ මොකක්ද සිද්ධ වෙන්නේ? What happened to the leaves? එහෙනම් අපිට ලියන්න පුළුවන් the leaves are brown. දුඹුරු පාට වෙනවා. නේද? ඒක තමයි එතන ආන්සර් එකට අපිට ලියන්න පුළුවන්. Right? Okay. Right. So that's what we discussed today. Comprehension. අපි passage එකකුත් කළා. ඊට අමතරව මෙතන poem එකක් කතා කළා නේද? We discussed a poem. අන්තිමට තියෙනවා පොඩි activity එකක්. මේක තියෙන්නේ පුතේ this is a story. Read the story and put numbers in order to the pictures.
මේ දීලා තියෙන ස්ටෝරි එක ඔයාලා අහලත් ඇති අර The Thirsty Crow කියන ස්ටෝරි එක. ඒ අනුව numbers දාන්න තියෙන්නේ කියවලා. Read the story and put the correct number according to the picture. Right. හරි. කරන්න බලන්න ඒකත් අපි පොඩි වෙලාවකින් finish කරමු. ඔතන දැන් pictures අඳින්න බෑ ඔයාලට. You can't draw the pictures now. දැන් අඳින්න බෑනේ. නේද? Pictures ඔය pictures තියෙන පිළිවෙලට ඔයගොල්ලෝ දාන්න. ඊට පස්සේ අපි discuss කරමු. ඔය තියෙන පිළිවෙලට 1 2 3 ලියන්න. right? Okay, අපි බලමු කොහොමද ස්ටෝරි එක එන්න ඕනි කියලා. මෙතන number 1 එකට අපිට ගන්න පුළුවන් දැන් ස්ටෝරි එකේ විදිහට කියන්නේ once upon a time there was a village. It was very hot and there no water could be found. There was a crow in searching water in this village. එතකොට crow කෙනෙක් වතුර සොයමින් හිටියා. අපිට ගන්න පුළුවන් this is number 1. පළවෙනියටම තියෙන picture එක තමයි number 1 විදිහට ගන්න පුළුවන්. It flew everywhere to find water as it was very thirsty. It flew over a house and saw a pot. The crow was very closer and peeped into it. And number 2, මෙතන දෙවනියට දීලා තියෙන picture එක number අපිට මෙන්න මේ picture එක තමයි number 2 විදිහට ගන්න පුළුවන්. This is number 2. Right? ඊළඟට මෙයා crow flew closer and වතුර ටිකක් තියෙනවා දැක්කා. Yes? ටීචර් මේ අර දෙවනි පික්චර් එකේ ගලක් දරන් යන්නේ. ඔව් ගලක් අරන් යනවා තමයි පෙන්නන්නේ. right? ඊට පස්සේ මෙයා දකිනවා වතුර තියෙනවා. වතුර තියෙනවා දකිනවා number 3. ඊට පස්සේ මොකද කරන්නේ? The crow started to bring pebbles. Pebbles කියන්නේ අපිට කියන්නේ පොඩි ගල්, බොරළු ගල් වගේ ඒවා ගෙනල්ලා දානවා. මේ pot එකට, වතුර pot එකට. ඊට පස්සේ මොකද කරන්නේ? The crow started to bring pebbles and put until the water comes up. වතුර ටික උඩට එනකම් ටික උඩට එනකම්ම දාලා වතුර බොනවා කියලා තමයි කියන්නේ. නේද? Right. So this is the story. ඒක තමයි අපි story එකේ order එක විදිහට ගන්න පුළුවන්. Right? Okay. So that's what we discussed today. And right, it's time to wind up today's class. Okay. Right. Okay, then see you next week. Good night.